තත්සරණේ ඇහෙනවද පුතේ මාව? right communication error එකක් ආවා දෙන්නටම මාව ඇහෙනවද? තත්සරණේ දුව මාව ඇහෙනවද? right හරි තත්සරණේ දුව මේ truth table එක ඇඳපු විදිය දුවට තේරුණාද? right great හරි දැන් මොකද අපි කරන්නේ? a.x bar හොයා ගන්නවා. a.x bar හොයා ගන්න නම් අපි මුලින්ම සමීකරණ එක නේද අපිට දීලා තියෙන ප්‍රකාශනයක් අපි truth table එකකට ගන්නවා නම් අපි කරන පළවෙනි දේ තමයි ප්‍රකාශනයේ තියෙන variables ටික අඳුන ගන්නවා කීයද කියලා. ඊට පස්සේ ඒකට අදාළ විදිහට columns ටික ගහනවා. ඒ ගහලා ඊට පස්සේ මුලින්ම අපි මේ variables ප්‍රකාශනයේ විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා. මුලින්ම වරහන් ඊට පස්සේ not ඊට පස්සේ ඊට පස්සේ and අන්තිමට o කියන විදිහට o කියන පිළිවෙලට අර දැන් ගණන් වල ඔයගොල්ලෝ ඉගෙන ගන්නවනේ නේද 1 බෙගුදරි කියලා එකක් නේද පිළිවෙලක්. අන්න ඒ වගේ මේක අපි කතා කරනවා වරහන් not and o කියන පිළිවෙලට විසඳන්න ඕනේ කියලා. ඒතර වරහන් ඇතුළට යනවා ඕනම වරහක් ගන්න පුළුවන් මේකේ වරහන් දෙක එකම තත්වයේ නැත්නම් එකම level එකේ තියෙන නිසා right එතකොට a.x bar කියන එක ඇතුළට ගියාම not bar වෙච්ච එකනයි dot එකයි දෙකක් තියෙනවා not තමයි මුලින්ම අපි අවස්ථාව දෙන්නේ. එතකොට not එක අපි හදා ගන්නවා මෙහෙම x තීරුව බලාගෙන අපිට x bar එක අඳින්න පුළුවන්. ඒක අපි ලියනවා 1.1.1.1 කියලා. කියන්නේ x එක නම් x bar කියන්නේ බිඳුවයි. x බිඳුව නම් x bar කියන්නේ 1යි කියලා හැරෙන නිසා. දැන් ඒතර x bar කෙනෙක් ඉන්නවා ඒක නිසා අපිට a.x bar හදා ගන්න පුළුවන්. මෙයාවයි පාවිච්චි කරලා. ඒතර ගුණිතයක් තියෙන්නේ. අපිට එනවා බිඳුවයි එක් වරක් එක එකයි එක් වරක් බිඳුවයි එක් වරක් එක එකයි එක් වරක් බිඳුවයි. ඊළඟට අපි හදා ගන්නවා b.x තීරුව. එතකොට අපි පාවිච්චි කරන්නේ මේ දෙන්නව. right එතකොට අපිට එනවා බිඳුවරක් බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක් වරක් බිඳුවයි එක් වරක් එක එකයි හතරවෙනි බිට් එක විදිහට බිඳුවරක් බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක් වරක් බිඳුවයි එක් වරක් එක එකයි. එතකොට මම lines ටික ඇන්දොත් හිමීට මේ මැද්දෙන් ඔය විදිහට තමයි අපේ truth table එක complete වෙන්නේ. right හරි දැන් අන්තිම තීරුවේ අපිට ගන්න තියෙන්නේ a.x bar ගේ b.x ගේ එකතුව. right මෙතන යන a.x bar plus b.x ගේ එකතුව. දැන් ඒ වගේම අපි මුලින්ම එකතු අරගෙන ඉමුකෝ. ඒතර එකතු ගන්න අපිට මේ තීරුවයි ඕනේ. බිඳුවයි එකයි. right දැන් ඊළඟට අපිට මැච් කරගන්න තියෙනවා මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ
x ට බිඳුව දුන්නම y ගේ අගය මොකක්ද කියලා. එතකොට x ට බිඳුව දුන්නම x ට බිඳුව දීපු අවස්ථාව තමයි මේ තියෙන්නේ. මෙතන බිඳුව, මෙතන බිඳුව, මෙතන බිඳුව සහ මෙතන බිඳුව. right. එතකොට x ට බිඳුව වෙලාවට y ට ඇවිල්ලා තියෙන්නේ බිඳුවක්. නිල් පාට ඩොට්ස් තියෙන්නේ x බිඳුව වෙලාවේදී y ට ඇවිල්ලා තියෙන අගයන් ටික. right. ඒ කියන්නේ x බිඳුව වෙලාවට ඔයාට ඇවිල්ලා තියෙනවා බිඳුව බිඳුව 1 1. දැන් මේගොල්ලෝ a හා b වලින් උත්තර අහලා තියෙන්නේ. අපි a කියන තීරුව සලකමු. x බිඳුව වෙලාවට a වල තියෙන්නේ බිඳුව. x මෙතන බිඳුව වෙලාවට a වල තියෙන්නේ බිඳුව. x මෙතන බිඳුව වෙලාවට a වල තියෙන්නේ 1. x මෙතන බිඳුව වෙලාවට a වල තියෙන්නේ 1. I'm sorry. මෙතන වැරදි ඩොට් එක තියෙනවා. හරි. දැන් ඕගොල්ලෝ දුවලා බලන්න A තීරුවේ නිල් පාට දිස තියෙන තැනයි අවුට්පුට් තීරුවේ. ඒ කියන්නේ මෙයාගේ නිල් පාට දිස තියෙන තැනයි. බාන්නේ දෙන්න සමාන නේද කියලා. A බිඳුව වෙලාවට අවුට්පුට් එක බිඳුවයි. ආයෙත් මෙතන A බිඳුව වෙලාවට අවුට්පුට් එක බිඳුවයි. ආයෙත් මෙතන A1 වෙලාවට අවුට්පුට් එක 1යි. ආයෙත් මෙතන A1 වෙලාවට අවුට්පුට් එක 1යි. ඒක අපිට B එක්ක මැනේජ් කරන්න බෑ නේද? බලන්න B එක්ක පුළුවන් ද සංසන්දනය කරගන්න කියලා. B බිඳුව වෙලාවට බිඳුවයි B1 වෙලාවට බිඳුවයි. ඒක නිසා සමානකමක් අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් x ට බිඳුව ලැබෙන වෙලාවට y ගේ උත්තරේ දැන් මෙයානේ y වෙන්නේ. y ගේ උත්තරේ හම්බෙන්නේ a ට සමාන විදිහකට කියලා. මෙතන ඉන්නේ a මයි. ඔය කරපු දේ තේරුණාද? හරි පුතේ අද කමියුනිකේෂන් එරර්ස් වැඩි මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ කරපු එක තේරුණාද කියලා. right දුවලා very sorry අද සෑහෙන ගැටලු. හරි පුතේ මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න ඕගලන්ට මේක තේරුණාද කියලා. right okay දිසිනි right හරි ඒ කියන්නේ x බිඳුව වෙලාවට ඕගලන්ට a තමයි අවුට්පුට් එක එන්නේ. එහෙනම් x1 වෙලාවට බලමු x1 වෙලාවට මම x1 කියන එක රතු පාටින් මාක් කරනවා. so කොළ පාටින්. ඉතින් x1 වෙලාවල් ටික. ඒතර x1 වෙලාවට අවුට්පුට් එක එන්නේ
බිංදුව 1 බිංදුව 1 right හරි අපි දැන් A තීරුව කලින් සලකපු නිසා B එක නිකන් සලකලා බලමු නේද මෙයා බිංදුව වෙලාවට B බිංදුවයි මෙයා 1 වෙලාවට B 1යි මෙයා බිංදුව වෙලාවට B බිංදුවයි මෙයා 1 වෙලාවට B 1යි ඒ කියන්නේ මෙතනදී අපිට හම්බෙන්නේ B right ඒ කියන්නේ x බිංදුව වෙලාවට y ගේ අගය a x බිංදුව වෙලාවට y ගේ අගය a x 1 වෙලාවට y ගේ අගය b එහෙනම් උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි උත්තරේ නේද තේරුණාද ඒක ලියාගත්ත විදිය ඒක පොඩක් හිතන්න තියෙන ගානක් හරි තේරුණාද කන්ෆර්ම් කරන්න right okay හරි තව ප්‍රශ්න තියෙනවද තව ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක කතා කරලා යන්න පුළුවන් නැත්නම් අපිට සෙකන්ඩ් එකට සෙටල් වෙන්න පුළුවන් හරි ප්‍රශ්න තියෙනවා නම් මට පොඩ්ඩක් එවන්න පුතේ මම සෙකන්ඩ් පේපර් එක පැත්තට යනවා දැන් right හරි MCQ එකේ මොනවා හරි කතා කරන්න ගැටලු තියෙනවා නම් මට එවන්න no problem right එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙනවා කොළඹ කාලගුණ මධ්‍යස්ථානයේ මගින් එක් මාසක දෛනික වර්ෂාපතන අගයන් වාර්තා කරනු ලබයි ඉහත සඳහන් කරන ලද දෛනික වර්ෂාපතන දත්ත සැකසීමෙන් ලබාගත හැකි තොරතුරු සඳහා උදාහරණ දෙකක් ලියන්න කොළඹ කාලගුණ මධ්‍යස්ථාන මගින් එක් මාසක දෛනික වර්ෂාපතන අගයන් වාර්තා කරනු ලබයි ඉහත සඳහන් කරන ලද දෛනික වර්ෂාපතන දත්ත සැකසීමෙන් ලබාගත හැකි තොරතුරු සඳහා උදාහරණ දෙකක්. ඔව්. එතකොට එක් මාසකනේ මේ අරගෙන තියෙන්නේ. එතකොට මාසයේ තියෙන මුළු වාර්ෂික වර්ෂාපතනය අපිට හොයාගන්න පුළුවන්. එකක් දවස් 30ක එකතු කරන නිසා සම්පූර්ණ එක හොයාගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ඒ මාසය තුලදී සාමාන්‍ය වර්ෂාපතනය කියන්නේ දිනකට කොච්චරක් වැස්සද සාමාන්‍ය විදිහට ඇවරේජ් එක හොයාගන්න පුළුවන්. ඊළඟට මාසය තුල වැඩිම වර්ෂාපතනය හොයාගන්න පුළුවන්. ඒකත් ইনফර්මේෂන් එකක්. මාසය තුල අඩුම වර්ෂාපතනය හොයාගන්න පුළුවන්. right? ඊළඟට වැඩිපුරම වැසි ලැබුණු සතිය මොකක්ද කියන එක හොයාගන්න පුළුවන්. right? ඒ වගේ ගොඩාක් විස්තර හොයාගන්න පුළුවන්. අපි මාකින් ස්කීම් එක පැත්තට ගියොත් මාකින් ස්කීම් එකේ කොහොමද කතා කරලා තියෙන්නේ කියලා. yes මේ තියෙන්නේ වර්ෂාපතනයේ සාමාන්‍ය අගය, උපරිම වර්ෂාපතනය, අවම වර්ෂාපතනය, වර්ෂාපතනයේ මාතය, මධ්‍යස්ථය, මධ්‍යයන්ය, right ඔය වගේ ගොඩාක් ඒවා කියන්න පුළුවන්. මුළු වර්ෂාපතනය, right? හරි. දුවලා මීට වෙනස් ආන්සර්ස් දීලා තියෙනවා නම් මගෙන් අහන්න මම එතකොට කියන්නම් ඒවා හරිද වැරදිද කියන එක. හරි. පැහැදිලිද මේ කොටස? ඔව්.
දෙසිනි තත්සරණි පැහැදිලිද? right. හරි. එතකොට හේතු දෙක ලියලා තියෙනවා නම් ඒකට එක ලකුණක් තමයි හම්බෙන්නේ. right. මොකද පළවෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඊළඟ කොටසෙන් අහනවා A සිට E දක්වා ලේබල් කර ඇති පරිගණක කෙවෙනි කීපයක අනුරූප දැක්වෙන පහත රූප සටහන සලකන්න. පහත දී ඇති ලයිස්තුව භාවිතා කර එක් කෙවණියේ නම හඳුනා ගන්න. එක් කෙවණියට අදාළ වූ ලේබලේ යට ගැලපෙන කෙවණියේ නාමයට ලියා දක්වන්න. හරි. එතකොට මුලින්ම පෙන්වන කෙනා ඩොට්ස් තුනක් තියෙන්නේ ඒ ඔඩියෝ කේබල් ඔඩියෝ එකක්. එතකොට එහෙනම් ඒ තමයි ඔඩියෝ වලට එන්නේ. දෙවෙනියට පේන තියෙන්නේ නෙට්වර්ක් පෝට් එකක්. නෙට්වර්ක් පෝට් එක අපි කියනවා RJ45 පෝට් එකක් කියලා. ඒතර B වලට එන්නේ RJ45. C එකේ පෙන්නන්නේ HDMI පෝට් එකක්. D එකේ පෙන්නන්නේ USB පෝට් එකක්. මෙතන පින්තූරේ පැහැදිලි නැති වුණත්. එතකොට E එකට ඉතිරි වෙන්නේ VGA කියන පෝට් එක. right. එතකොට ඔය විදිහට තමයි එන්නේ A audio, B RJ45, C HDMI, D USB and E VGA කියලා. right. එතකොට ඒ විදිහට ඔක්කොම ටික නිවැරදිව අරගෙන තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. right. එතකොට ලකුණු දෙකක් හම්බ වෙනවා ඔය කොටස් දෙක හරියට ලියලා තියෙනවා නම්. එතකොට A audio, B RJ45, C HDMI, D USB, E VGA. right. එතකොට මම පොඩ්ඩක් පටලගත්ත දුවේ පුතාලට කියනකොට පළවෙනි කොටස අර හේතු දෙකට ලකුණු 2යි ඊළඟට මේ A to E හරියට නම් කරලා තියෙනවා නම් ලකුණු 2යි. right. තුන්වෙනි එකෙන් අහලා තියෙනවා 1260 10 පාදයේහි අෂ්ටක තුල්‍ය සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයේ සංඛ්‍යාවකට පෙරලන්න කියන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන බොහොම සරල දෙයක් 1260 අරගෙන අෂ්ටමේ සංඛ්‍යාව මෙයා දශමේ සංඛ්‍යාවක් අෂ්ටමයට පෙරලනවා නම් 8ෙන් බෙදන්න ඕන. නේද? 8 වරක් 1යි 4ක් ඉතිරි 46ට 8 වරක් 5යි 40යි 6ක් ඉතිරි 60ට 8 වරක් 7යි 56යි 4ක් ඉතිරි. ඊළඟට 157 නැවත 8ෙන් බෙදනවා 8 වරක් 1යි 7ක් ඉතිරි 77ට 8 වරක් 9යි 72යි 5ක් ඉතිරි. 19 කියලා කියන්නේ තාමත් 8ට අඩු සංඛ්‍යාවක් නෙවෙයි. මම නැවත 8ෙන් බෙදනවා 8 වරක් 2 16යි ඉතුරු 3යි. දැන් ඕගලන්ට අවශ්‍ය නම් මෙතනින් නතර කරලා උත්තරේ මේ ටික කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ආයෙත් මේ දෙක ආයෙත් 8ෙන් බෙදලා මෙතන බිඳුවයි ඉතිරි 3යි කියලා උත්තරයට අදාළ වෙන්නේ මේ ටික කියලා කියන්න පුළුවන්. කෙසේ හෝ උත්තරේ වෙන්නේ 3යි 3යි 5යි 4 8 පාදයෙන්. right. sorry 3යි 3යි නෙවෙයි 2යි 3යි නේද? මම මෙතන වැරද්දුවා. එතන 2 2යි 3යි 5යි 4 8 පාදයෙන්. හරි. තේරුණාද කැල්කියුලේෂන් එක? කොට හරි උත්තරේ ඇවිල්ලා තියෙනවා නම් 2යි 3යි 5යි 4 ලකුණු දෙකක් sorry එක ලකුණක් හම්බ වෙනවා. ඒක කොටස් දෙකකින් තියෙන ප්‍රශ්නයක්. ඊළඟට කියලා තියෙනවා A1 16 එහි ද්විමය තුල්‍ය සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. ඒ කියන්නේ ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ෂඩ්දශමයේ සංඛ්‍යාවෙහි ද්විමය තුල්‍යකයට පරිවර්තනය කරනවා කියලා කියන්නේ. හරිම ලේසි. අපි ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ද්විමය තුල්‍යමය කරනකොට ෂඩ්දශමයේ සංඛ්‍යාවේ එක සංකේතයක්
අපි ලියනවා කොටස් 4ක බයිනරි නම්බර් එකක් විදිහට. නේද? නැත්නම් බිට් 4කින් නිරූපණය කරනවා. ඒ බිට් වල ස්ථානීය අගයන් 1 2 4 8 කියලා තමයි හම්බෙන්නේ. එතකොට ඒ කියන්නේ 10 කියන එක අපි දන්නවා. එහෙනම් 10 හැදෙන්නේ 8යි 2යි එකතු වුණාම. අනිත් දෙන්න බිංදු. 1 කියන එක්කෙනත් බිට් 4ක එක්කෙනෙක් 1 2 4 8 කියන තැන්වල තමයි අපි පාවිච්චි කරලා තමයි එක හදන්නේ. එතකොට උත්තරේ එනවා එක අරගන්න නම් එක කෙලින් එක තියෙන්න ඕනේ අනිත් තැන්වල බිංදු තියෙන්න ඕනේ. එතකොට උත්තරේ වෙනවා අවසාන උත්තරේ වෙනවා 1.1.1.1 දෙකේ පාදයෙන් ඔබ තමයි අවසාන උත්තරේ වෙන්නේ. right එතකොට 1.1.0.1 right එතකොට ඔය ඒවා තියෙනවා නම් එක කැල්කියුලේෂන් එකකට එක ලකුණ ගානේ හම්බ වෙනවා. හරි. හතරවෙනි කොටසේ අහලා තියෙනවා truth table එකක් අඳින්න කියලා නේද? පහත දක්වා ඇති තර්කන ద్వාරයේ සලකා බලන්න. ඉහත ద్వාරය සඳහා සත්‍යතා වගුව A හා P ලෙස තීරු දෙකකින් සමන්විතව අඳින්න. අන්න ඒක වැදගත්. මොකද A හා P ලෙස තීරු දෙකකින් සමන්විතව අඳින්න කියලා ඔයගලන්ට කියලා තියෙනවා. එතකොට මේකෙදි ඕගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ. මෙතනින් A ආවනම් right. එතකොට ඔයගලන්ට inputs තියෙන එකයි නේද? මේ පැත්තෙන් ආවම මේ පැත්තට යන්නෙත් A මේ පැත්තට යන්නෙත් A. right. ඔක කොයිතරම් බෙදුවත් යන්නේ A කියන සිග්නල් එකම තමයි. right. එතකොට අපිට හදන්න පුළුවන් A කියන තීරුව P කියන තීරුව. එතකොට Aට ගන්න පුළුවන් අගයන් වෙන්නේ මොනවද? බිංදුව කියන අගයයි 1 කියන අගයයි. මොකද A කියන්නේ එක විචල්යනේ තියෙන්නේ. එතකොට Aට මෙතන බිංදුව ගත්තම මොකද වෙන්නේ? මෙතනටත් බිංදුව මෙතනටත් බිංදුව. මේ තියෙන්නේ NOR ගේට් එකක් බිංදුව එකතු කිරීම බිංදුවයි. එයාව අනිත් පැත්ත ගහනවා 1යි. ඒ කියන්නේ P වලට හම්බෙන්නේ 1. ඔය අවස්ථාවම අපි 1 සලකලා බලුවොත් ඒට 1 හම්බෙනකොට මේ පැත්තට හම්බෙන්නේත් 1 මේ පැත්තට හම්බෙන්නේත් 1. 1යි 1යි එකතු වෙනවා 1යි. ඒක අනිත් පැත්ත ගහනවා බිංදුවයි. NOR ගේට් එක. එහෙනම් මෙතන ඉන්නේ බිංදුව. එහෙනම් ඔය විදිහට තමයි truth table එක complete වෙන්න ඕන. ඒ වගේ මේකේ B part එක විදිහට අහලා තියෙනවා. පහත තර්කන පරිපතේ සලකා බලන්න. S සඳහා අදාළ බූලියානු ප්‍රකාශනය ලියන්න. ලේසි නේද? මෙයා ඉන්නේ x වලින් ඒක නිසා x ගන්නවා. මෙයා එනවා y වලින් මෙතනට y ආවම මෙතනට එනවා y bar. ආයෙත් මෙයා ගන්න x වලින් x මෙතනට එනවා මෙතනින් එන්නේ x bar. මෙයා එනවා y වලින්. එතන මෙතන output එක වෙන්නේ x bar.y. මෙතන output එක වෙනවා x.y bar. මෙතන තියෙන O gate එකක්. O gate එකේ output එක වෙනවා එතකොට x.y bar plus x bar.y. right. ඒක තමයි ඒකට අදාළ වෙන උත්තරේ. හරියට ඔය දෙක හරියට ඇඳිලා තියෙනවා නම් එක ලකුණ ගානේ ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. මෙතනට වෙනකන් කරපු දේවල් ටික පැහැදිලිද? කන්ෆර්ම් කරන්න.
ළමයි ලිසිනි තත්සරණි පැහැදිලිද? හරි right okay. හරි අපි ඉස්සරහට යමු. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තම්පරකින් ළමයි white board එක පොඩ්ඩක් respond කරන්න හිමි. right. හරි. පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙහෙම දෙයක්. අමරට ඔහුගේ පරිගණක තුල ගොනු ක්‍රමානුකූලව ආචරණය කර තැබීම සඳහා ෆෝල්ඩර් ව්‍යුහයක් තනාගත යුතුව ඇත. ඔහුට ඔහුගේ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ ගණිත හා විද්‍යාව යන විෂයන්ගේ ගොනු සඳහා වෙන වෙනම ෆෝල්ඩර්ස් අවශ්‍ය වේ. ඔහුගේ සංගීත ගොනු ආචරණය කිරීම සඳහා වෙනම ෆෝල්ඩරයක්ද අවශ්‍ය වේ. තවදුරටත් ඔහු විසින් 2018 සහ 19 දී ගන්නා ලද ඡායාරූප වෙන්වෙන් වශයෙන් ආචරණය කර ගැනීමටද ඔහුට අවශ්‍යතාවය ඇත. පහත් දක්වා ඇති සටහන මගින් අමර විසින් සකසන ලද ෆෝල්ඩර් හා උප ෆෝල්ඩර් පෙන්වා දී ඇත. ඒ හා ඊ දක්වා වූ ලේබල් සඳහා උචිත ෆෝල්ඩර් නාම තෝරාගෙන ලියා දක්වන්න. right. එතකොට අමරට උවමනා වෙලා තියෙනවා කියලා තියෙනවා මුලින්ම ඔහුගේ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ ගණිත විද්‍යාව යන විෂයන්ගෙන් ගොනු සඳහා වෙන වෙනම ෆෝල්ඩර්ස් අවශ්‍ය වෙනවා කියලා තියෙනවා. ගණිතයට විද්‍යාවට වෙන වෙනම ෆෝල්ඩර්ස්. දැන් ගණිතය හදලා තියෙනවා. එතකොට එයාගේ විද්‍යාව කියන එක්කිනා තමයි මේ R විදිහට ඔයගලන්ට හොයාගන්න පුළුවන්. ඒ දෙන්න අධ්‍යයන කටයුතු එහෙනම් A කියන එක්කෙනා අයිති වෙන්නේ අධ්‍යයන කටයුතු කියන නමට. right. ඊළඟට 2018-19 ගැන කතා කරලා තියෙනවා. තවදුරටත් ඔහු විසින් 2018 2019 දී ගන්නා ලද ඡායාරූප වෙන්වෙන් වශයෙන් ආචරණය කරනවා. 18 19 ඒවා වෙන්වෙන් වශයෙන් ආචරණය කරනවා. එහෙනම් 2018 කියන්නේ මෙයා නම් මෙයා වෙන්න ඕනේ 2019. right. ඊළඟට මේ කතා කරන්නේ ඡායාරූප ගැන. එහෙනම් පැහැදිලිවම D කියන්නේ ඡායාරූප වෙන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ sorry 100ක විදිහට තියෙන්නේ තවදුරටත් වෙන් නොකරපු සංගීත කියපු ෆෝල්ඩර්ස් ටික. right. ඔය විදිහට පුළුවන් ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මැනේජ් කරගන්න. පැහැදිලිද? right. අපි එහෙනම් 6 වෙනි ප්‍රශ්නට යමු. වදන් සැකසූ පාට කොටසක් හැඩසව් ගන්වන ලදුව පහත දක්වා තිබේ. රන්දනිකල ඔව් මෙන්න මෙහෙම දේවල් ටිකක් දීලා තියෙනවා.
එතකොට ඔයගලන්ට පේනවා A කියන එක අන්ඩර්ලයින් වෙලා තියෙනවා, B කියන එක අර දෙකේ ඉලක්ක මුඩට ගිහිල්ලා කියන්නේ සුපර්ස්ක්‍රිප්ට් වෙලා තියෙනවා, C කියන එක නා ඇල වෙලා තියෙනවා, ඒ කියන්නේ ඉටැලික් වෙන්න ඕනේ, D කියන කෙනාට බුලට්ස් වැටිලා තියෙනවා. එතකොට අහනවා මේ A සිට D දක්වා තියෙන ඒවාට ගැලපෙන ඒවා මොනවාද කියන එක නිරූපණ ලේබලේ ලියන්න කියලා. right. එහෙනම් A කියන කෙනා කරගෙන තියෙන්නේ ඔව් මෙතන පොඩි භයානක තැනක් තියෙනවා. මේව ලම් කියලා බහුවචනෙන් කියලා තියෙන නිසා බලමු කොහොමද කියලා. right. ඔව්. ඊට පළවෙනි එක්කෙනා රන් දෙනිගල පාවිච්චි කරලා තියෙන්නේ අන්ඩර්ලයින් කරන්න. ඔව් මේකේ අන්ඩර්ලයින් බටන් එකක් නැහැ. hold on. try to. හරි. එතකොට ඔව් මේක අපිට පොඩ්ඩක් අමුතු වෙනවා නේද? මොකද අපි පාවිච්චි කරලා තියෙන අන්ඩර්ලයින් අපි දැකලා තියෙන්නේ word processing software එකේ u අන්ඩර්ලයින් කියලා නේද? දැන් මේක තියෙන්නේ අනිත් එකේ මොකේද open office writer ට අදාළ. ඒතර මෙයා තමයි අන්ඩර්ලයින් එක භාවිත කරන්නේ. ඒතර එතනදී අපි මතක තියාගත යුතු දේ තමයි නේද? මේකේ නිරූපණය වෙන දේ අපිට ඔළුවට අරගන්න ඕනේ. එහෙනම් q වලට අදාළව තමයි a කියන එක්කෙනා ඉන්නේ. සුපර්ස්ක්‍රිප්ට් එයාව පෙන්ලා තියෙන්නේ මේ වගේ හැඩයකින් නේද? කියන්නේ මේ ඉන්නේ b. ඉටැලික් මෙතන පෙන්ලා තියෙනවා ඇල වෙලා ඉන්නේ. i අකුරක් නෙමෙයි තියෙන්නේ a අකුරක්. ඔය c. බුලට්ස් එන්න පෙන්ලා තියෙනවා. එතනට තමයි d එන්නේ. right. එහෙනම් a වලට q, b වලට s, C වලට P සහ D වලට U කියන ටික තමයි ලබා දෙන්න උවමනා වෙන්නේ. අපි බලමු මාකින් ස්කීම් එක. ඔව්. A වලට Q, B වලට S, C වලට P, D වලට U. ඔව් A වලට Q, B වලට S, C වලට P, D වලට U. ඔය ටික තියෙනවා නම් ඔයගලන්ට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. වැරදිලා තියෙනවා නම් එකක් හරි ලකුණු 0.5ක් අඩු කරගන්න. right. ඊළඟට database වලට අදාළ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. වෙළඳ නියෝජිත නියෝජිතවරුන්ගේ මාසික පිරිවැටුම් සහ කොමිස් අගයන් දැක්වෙන පහත දත්ත සමුදා වගුව සලකන්න. ඉහත වගුවේ month sales rep ID total sales සහ commission යන ශේෂ්ත්‍ර නාම මගින් අදහස් කෙරුණේ පිළිවෙලින් මාසයේ වෙළඳ නියෝජිතයා හඳුන්වන්නේ මුළු පිළිවෙටම සහ කොමිස් අගයයි. ඉහත වගුවේ ප්‍රාථමික අතුර තනා ගැනීම සඳහා කුමන ශේෂ්ත්‍ර දෙක තෝරාගත යුතුද? පැහැදිලි මහල් තියෙනවා දෙක කියලා. දැන් month එක තනියෙන් ගත්තොත් දුරට පේනවා ඒක රිපීට් වෙනවා කියලා. ජනවාරි රිපීට් වෙනවා, පෙබරවාරි රිපීට් වෙනවා. so අපිට අරගන්න බෑ. sales rep ID එක ගත්තොත් ආයෙත් රිපීට් වෙනවා නේද? එක රිපීට් වෙනවා, දෙක රිපීට් වෙනවා. total sales ගත්තොත් එකිනෙකට වෙනස් sales ටිකක් තියෙන්නේ. හැබැයි අපි පුරුද්දක් විදිහට sales figure එකක්. ඒ කියන්නේ අංකමය වශයෙන් දක්වලා තියෙන විනිමය අගයක් ඊළඟට තව අංක සහිත වෙන්න පුළුවන් ඔය වගේ විනිමය අගයන් ප්‍රාථමික තීරුවක් විදිහට සලකන්නේ නැහැ. එතකොට මේ කමිෂන් කියන එකත් ප්‍රාථමික තීරුවක් විදිහට අපිට ගන්න බැරි වෙනවා. එහෙම වුණාම අපිට ඉතිරි වෙන දෙන්න වෙන්නේ month එකයි sales rep ID එක. ඒකේ sales rep ID එක අරගන්න පුළුවන් නේද? මොකද ජනවාරි 1 කියන එක තියෙන්නේ එක තැනක විතරයි. එයා යුනික්. ජනවාරි 2 කියන එකත් යුනික්. පෙබරවාරි 1 කියන එක යුනික්. පෙබරවාරි 2 කියන එක යුනික්. right. එහෙනම් අපිට කියන්න වෙන්නේ ප්‍රාථමික අතුරු විදිහට ගැලපෙන්නේ month and sales rep ID කියන දෙක.
ඊළඟට කියලා තියෙනවා ඉහත දක්වා ඇති එක් එක් ක්ෂේත්‍රය සඳහා වඩාත් යෝග්‍ය වන දත්ත ප්‍රරූප ලියා දක්වන්න. month එකට. ඒකට අපිට ඕන වෙනවා text කියන දත්ත ප්‍රරූපය. total sales වලට currency. right බලමු marketing scheme එක. ඔව් month and sales rep ID තමයි අරගෙන තියෙන්නේ primary key එක විදිහට. ඊළඟට month text නැත්නම් පාඨ total sales currency එහෙම නැත්නම් මුදල්. right confirm කරන්න මේ දක්වා කරපු ටික තේරුණාද කියලා. ඔව් right හොඳයි. තත්සාරණි right okay great. හරි. දැන් යන්නේ අපි 8 වෙනි ප්‍රශ්නේ කතා බහ කරගන්න. අටවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පහත දක්වා ඇති ගැලීම් සටහනේ විෂය 3ක ලකුණු ආදානය කරයි. අනතුරුව එම ලකුණු වල සාමාන්‍ය අගය ගණනය කර සංදර්ශනය කරනු ලබන අතර සමත් අසමත් බවද සංදර්ශනය කරයි. සාමාන්‍ය අගය 40ට සමාන හෝ වැඩිවීම සමත් ලෙස සලකනු ලබයි. අන්න තියෙනවා කන්ඩිෂන් එකක් නේද? ඉතින් මේක ඇතුලේ කන්ඩිෂන් එකක් තියෙනවා. ගැලීම් සටහනේ PQRS ලේබල් මගින් දක්වා ඇති ස්ථාන සඳහා යෙදිය යුතු නිවැරදි වගන්ති පහත පෙන්වා ඇති වගුවෙන් හඳුනා ගන්න. එක් එක් ලේබලය හා ගැළපෙන වගන්තියේ අංකය ලියා දක්වන්න. right. එතකොට ගැලීම් සටහනට අදාළව එන්න ඕන දේවල් ටික දැන් ඔයගලන්ට මෙතන වගුවේ දීලා තියෙනවා. ඒකෙන් තෝරලා මෙයා ගාවට ගන්නයි තියෙන්නේ. එතකොට බොහෝම පහසුවෙන් අපිට අල්ල ගන්න පුළුවන් තැනක් තියෙනවා. මේ ප්‍රශ්නේ. ඒ තමයි කොන්දේසි. මොකද අපි දන්නවා කන්ඩිෂන් එකක් කියන එක එන්නේ මේ හැඩේ තැනක විතරයි. ඒ වගේ හැඩ තියෙන්නේ මේ ෆ්ලෝ chart එකේ එකයි. ඒ නිසා බොහොම පැහැදිලිව 4 කියන්නේ Q කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට process එකක් තියෙනවා. P කියන්නේ process එකක්. ආදාන ප්‍රතිදාන box දෙකක් තියෙනවා. එතකොට මේ සංදර්ශනය කරන්න කියන දෙන්නම output දෙකක්. ඒක කොතනට දෙන්නේ කියලා අපිට තාම හිතා ගන්න අමාරුයි. R ද S ද කියන එක. ඒක කොන්දේසිය මත තීරණය වෙන්නේ. එතකොට එක කියන්නේ පැහැදිලිවම process එක. එහෙනම් මෙයා P. හරි. දැන් අපි බලමු ආරම්භ කරනවා M1 M2 M3 ආදානය කරනවා. P වලට අපි ගන්නවා average සමානයි M1 M2 M3 බෙදීම 3ෙන්. එතකොට සාමාන්‍යගේ average සංදර්ශනය කිරීමක් කරනවා ඊට පස්සේ කොන්දේසිය වෙන්නේ average කියන එක 40ට වඩා අඩුද මේක තමයි කොන්දේසිය වෙන්නේ. average 40ට වඩා අඩු නම් yes නම් ඒක මොකද කරන්න කියලා තියෙනවා. මෙතන ප්‍රශ්නේ දීලා තියෙනවා 40ට අදාළව තියෙනදී නේද? සාමාන්‍යගේ 40ට සමාන හෝ වැඩිවීම සමත්සේ සලකනු ලබයි. එහෙනම් මෙතන අහන්නේ average 40ට අඩුද? එහෙනම් අඩුයි කියන්නේ අඩුද කියලා අහන ප්‍රශ්නෙට ඔව් කියලා කිව්වොත් නේද? fail කියන එක එන්නේ නේද? මොකද 40ට අඩුයි කියලා කියන්නේ 40ට අඩු ඔව් කියලා දුන්නම 39 38 ඒ අගයන් ටික එන්නේ. එහෙනම් ඔව් කියන පාරේ මේ ප්‍රශ්නෙට අදාළව තියෙන්න ඕනේ මෙන්න මේ දෙක. ඒ කියන්නේ S තමයි දෙක වෙන්නේ. දැන් බොහොම පැහැදිලිව R කියන කෙනා 3 අරගන්න. right. තේරුණාද මේ කියපු විදිය? හරි. පැහැදිලිද? කන්ෆර්ම් කරන්න.
right. එතකොට ඒකේ හතරම හරියට මැච් කරගෙන තියෙනවා නම් ලකුණු 0.5 ගන්න ලකුණු 2යි. එකක් හරි වැරදිලා තියෙනවා නම් ලකුණු 0.5 ගානේ අඩු කරගන්න. හරි. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. A සිට D ලෙස පහත දී ඇති වගන්ති වල හිස්තැන් පිරවීම සඳහා වරහන් තුල ඇති පද දෙක අතරින් යෝග්‍ය පදය තෝරා ලියන්න. ඔබේ පිළිතුර වගන්ති ලේබල හා හිස්තැන්ට අදාළ පදය පමණක් ලියන්න. right okay. පරිගණක තිරේ මත දිස්වෙන සුදු කළු හෝ වෙනත් ඕනෑම වර්ණයකින් වූ ඉතා කුඩා ප්‍රදීප්ත තිත අප මොකක් කියලාද හඳුන්වන්නේ? පික්සෙල් එකක් කියලා හඳුන්වනවා. right. එතකොට මෙතනට එන්නේ පික්සලය. චිත්‍රකවල ප්‍රතිබිම්බ නිර්මාණය කර ඇත්තේ මොකද කියලා? කුණාත් රේඛා එකතුවකින්. ඔව්. රේඛා එකතුවකින් මොනවාද? ප්‍රතිබිම්බේ නිර්මාණය වෙනවා නම් ඒක රාෂ්ට්‍රද වෙක්ටර් දෙන්නේ අපිට. right. අපි දන්නවා රාෂ්ට්‍ර ග්‍රැෆික්ස් වල තියෙන quality එකට වඩා vector graphics වල තියෙන quality එක වැඩි. එහෙනම් මෙතනට එන්න ඕනේ vector කියන option එක. right. අපි මේකත් එක්ක match කරගෙන යමු. A වලට එන්නේ pixel, B වලට එන්නේ vector. ඊළඟට හානි වන හානි නොවන සම්පීඩනය ප්‍රතිබිම්බයක ගුණාත්මක බව අඩු කරයි. ඔව්. අඩු කරනවා නම් ඒක lossy හානි වන. ඒක 아무තෙන් හිතන දෙයක් නැහැ. right. හානි වන නැත්නම් lossy type එකේ එකක් තමයි compress වලදී data අඩු කරගන්න. GIF JPEG යනු හානි නොවන ගොනු ආකෘතියක් සඳහා උදාහරණයකි. ඔව්. GIF කියන කෙනා දැන් JPG එක්කෙනාගේ වෙන්නේ pixels වලින් හැදිලා තියෙනවා බොහොම quality. එයා vector එකක් විදිහට නෙවෙයි වැඩ කරන්නේ, raster එකක් විදිහට වැඩ කරන්නේ. right. නමුත් GIF එයාට පුළුවන් vector එකක් විදිහට වැඩ කරන්න. ඒක නිසා ඒකට උත්තරේ වෙන්නේ GIF. right. එතකොට A සිට D දක්වා A කියන්නේ pixel, B කියන්නේ vector, C කියන්නේ lossy, D කියන්නේ GIF. ඔය ටික ඔක්කොම හරිනම් ලකුණු දෙකක් අරගන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. හමීද් මීනා ශර්මා ගිහාන් වෙත කමල් විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවයි. එහි විද්‍යුත් තැපැල් ශීර්ෂය පහක් දක්වා ඇත. right. මේ තියෙන්නේ 2BCC VCC කට්ටිය තෝරගන්න. එතකොට A හා B ලෙස ලේබල් කර පහත වගන්ති සත්‍ය සහ අසත්‍ය කියලා ලියන්න කියලායි තියෙන්නේ. හමීද් තැපැල් පණිවිඩය ලබන්නේ කුසේ ගිහාන්ට දැනගත හැකියි. දැන් අපි දන්නවා 2CC මේ කට්ටියගේ රිලේෂන්ෂිප් එක තියෙන්නේ කොහොමද? BCC අයට පේනවා CC කවුද 2 කවුද කියලා. 2 අයට පේනවා CC කවුද කියලා. CC අයට පේනවා 2 කවුද කියලා. ඔච්චරයි visibility තියෙන්නේ. එහෙනම් මේක අහලා තියෙනවා හමීද් තැපැල් පණිවිඩය යවන්න කුසේ ගිහාන්ට දැකගත හැකියි. හමීද් තැපැල් පණිවිඩය ලබන්නේ කුසේ ගිහාන්ට දැකගත හැකියි. ඔව් ගිහාන් කියන්නේ BCC එක්කෙනා. එයාට පුළුවන් මේක කාටද ලබන්නේ කියලා දැක් ගන්න. ඒක හරියි. ගිහාන් තැපැල් පණිවිඩය ලබන්නේ කුසේ ශර්මාට දැක්ගත හැකියි. ගිහාන් තැපැල් පණිවිඩය ලබන්නේ කුසේ ශර්මාට දැක්ගත හැකියි. ඒ කනෙක්ෂන් එක නැහැ. ගිහාන්ට උඩාය පෙවුනට උඩායට ගිහාන්ව පේන්නේ නැහැ.
එහෙනම් මේක false. True, false. තමයි අපිට උත්තරේ වෙන්නේ. එතකොට ඒකටත් ලකුණු දෙකක් වෙනම හම්බ වෙනවා. එතකොට A කියන්නේ true, B කියන්නේ false. හරි. ටක් ගාලා ගණන් කරලා දාගන්න 20න් කීයද කියලා මටත් කියන්න 20න් කීයද කියලා. Very good, Tatsarni. Very good. Listening. Listening. Marks කොහමද දුව 20න්? තිසෙනි දුව 20න් ලකුණු කීයද? Right. ඒ අතරතුරේ මට කියන්න දෙන්නම දෙවෙනි ප්‍රශ්නේ කරාද කියන එක. තත්සරණි දෙවෙනි ප්‍රශ්නේ කරාද? දිසිනි එසේ පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ කරාද? Right, okay. Disini. Right, okay, Disini. Alright, very good. දෙවෙනි එක කරා, right, okay. අපි කතා කරමු. Right, දෙවෙනි ප්‍රශ්නේ කතා කරලා තියෙන්නේ ICT and Society කියන පාඩමෙන්. Right. So දෙවෙනි ප්‍රශ්නේ අපරයා කියන ළමයි white board එක ලොකු කරගන්න ඕනේ. ඔව් තොරතුරු තාක්ෂණය හා බැඳුණු අවදානම් කිහිපයක් ඒසිල දීතෙක් ලේබල් මගින් දක්වා තිබේ. දෘඪ තැටිය ක්‍රියාත්මක නොකිරීමක් නිසා පරිශීලක ගොනු හා ෆෝල්ඩර් නැති වී යාම සැනලිදාවකයක් භාවිතයෙන් පසු පරිගණකයේ අසාමාන්‍ය අයුරින් හැසිරීම අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිගණකයක ඇති දත්ත වෙත අනවසරයෙන් දුරස්තව ප්‍රවේශ වීම
පෞද්ගලික පරිගණකයට නිරන්තරයෙන් සිදුවන බල සැපයුම් බිඳ වැටීම. ඉහත අවදානම් අවම කර ගැනීම සඳහා යෝග්‍ය විසඳුම් P සිට U තෙක් ලේබල් කර ඇති ලයිස්තුවෙන් තෝරා ගන්න අවදානමේ ලේබලය හා ගැලපෙන විසඳුමේ ලේබලය ලියා දක්වන්න. right. ඒට කවුද එන්නේ කියලා යහදී. දෘಢතඩිය ක්‍රියාත්මක නොකිරීම නිසා පරිශීලක ගොනු හා ෆෝල්ඩර් නැති වී යාම. එතකොට මේකේ තියෙන්නේ අවදානම බේරා ගැනීමේ විදිහක්. තමයි අහන්නේ. අවම කරගන්නේ කොහොමද කියන එක. එතකොට දෘಢතඩිය ක්‍රියාත්මක නොවීම නිසා පරිශීලක ගොනු හා ෆෝල්ඩර් නැති වී යාම අපිට ඒක අස් කරගන්න පුළුවන් නිතර උපස්ත ලබා ගැනීමෙන් නේද? එතකොට ඒට අරගන්න පුළුවන් P කියන ඔප්ෂන් එක. සැනලි දායකයක් භාවිතයෙන් පසු පරිගණකයේ අසාමාන්‍ය අයුරින් හැසිරීම ගොඩක් දුරට වෛරසස් නිසා වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කිරීම අපිට අරගන්න පුළුවන්. අන්තර්ජාලයට සම්බන්ධ වූ පරිගණකයක ඇති දත්ත වෙත අනවසරයෙන් දුරස්තව ප්‍රවේශ වීම. එතකොට ඒ කියන්නේ හැකින් පැත්තකට එනවා. දුරස්තව එනවා නම් අපිට ෆයර්වෝල් දාලා තියාගන්න එක වටිනවා. right එහෙනම් R කියන එක නා. පෞද්ගලික පරිගණකයට නිරන්තරයෙන් සිදුවන බල සැපයුම් බිඳ වැටීම අනවර්ථ බල සැපයුමක් නේද? UPS එකක් හොයාගන්න ඕනේ. හරි. එතකොට උත්තර ටික වෙන්න ඕනේ මාකින් ස්කීම් එක පැත්තෙන් කතා කරාම A වලට P, B වලට U, C වලට R සහ D වලට T. බලන්න හරියට මැච් කරගත්තද කියලා. A වලට P, B වලට U, C වලට R, D වලට T. හරි. දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා අපද්‍රව්‍ය අඩු කිරීම සඳහා 3R භාවිතය අඩු කිරීම නැවත ප්‍රයෝජනයට ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද පිළිගෙන ඇත. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමට අදාළව මෙම ක්‍රමවේදය පහදන්න. හරි. එතකොට reduce, reuse, recycle කියන එක අපිට කතා බහ කරන්න තියෙන්නේ. reduce කරනවා කියලා කියන්නේ අපි electronic devices අනවශ්‍ය ලෙස භාවිතා කිරීම අඩු කිරීම. කියන්නේ අත්‍යවශ්‍යම කාර්ය සඳහා පමණක් devices මිලදී ගන්නවා. අමතරව නිකරුණේ දේවල් මිලදී ගන්නේ නැහැ. ඒ device එක උපරිම ආයු කාලය භාවිතා කිරීම reduce පැත්තට අයිති. reuse කියලා කියන්නේ ඔයා විසින් විකුණන ඉලෙක්ට්‍රොනික device එකක් ඒක නිකම් පැත්තකට කරන්නේ නැතුව තවත් කෙනෙකුගේ ප්‍රයෝජනයට ගැනීම. reuse මම විකුණන ෆෝන් එක තව කෙනෙක් මිලදී අරන් පාවිච්චි කරනවා. එතකොට reuse වෙනවා. එයා අලුතෙන් එකක් භාවිතා කරන්නේ නැහැ. recycle කියලා කියන්නේ නැවත භාවිතයට ගත නොහැකි වෙන විදිහට damage වෙලා තියෙන උපාංග ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් හරහා ප්‍රතිචක්‍රීකරණය කරලා අලුතෙන් හදන ඉලෙක්ට්‍රොනික devices වලට භාවිතා කිරීම සඳහා අපද්‍රව්‍ය සකස් කිරීම. ඉතින් ඔන්න ඔය කියන concepts තුන භාවිතා වෙන්න ඕනේ. So make here any two from the following with 1 mark for each explaining is important. No mark awarded for just writing reduce, reuse, recycle. භාවිතය අඩු කිරීම කියන්නේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අනවශ්‍ය ලෙස මිලදී ගැනීම භාවිතය රැස් කර ගැනීම අඩු කිරීම. ඔව්. නැවත ප්‍රයෝජනයට ගැනීම පැරණි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ විනාශ නොකර නැවත ප්‍රයෝජනයට ගැනීම විකිණීම පරිත්‍යාග කිරීම අලුත් වැඩියා කිරීම. ප්‍රතිචක්‍රීකරණය අලුත් වැඩියා කළ නොහැකි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රතිචක්‍රීකරණය කිරීම. right. ඒතර එයින් දෙකක් තියෙනවා නම් එකකට එක ලකුණු ගන්න දෙන්න කියලා තියෙනවා. තුන ලියලා තියෙනවා නම් ඒ ලකුණු දෙකයි හම්බෙන්නේ. එතකොට ඒකේ ඒ විදිහට ලකුණු ටික ලැබෙන්න ඕන. දිසිනි උත්තර හරියට ලියාගෙන තියෙනවද? ක්ලියර් නැත්නම් මේකෙන් අප්ඩේට් කරගන්න.
හරි දිසිනි ක්ලියර්ද දේවල් ටික මොකද තත්සරණි කරලා තිබුණේ නෑ සෙකන්ඩ් ක්වෙස්චන් එක තුන්වෙනි කොටසෙන් අහනවා පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුද්ගලයෙකු තම පරිගණකයක් ඇති පැතුරුම්පත් අනවසර පිවිසීම් වලින් ආරක්ෂා කරගත හැකි ආකාරයක් ලියා දක්වන්න පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ නැති බව උපකල්පනය කරන්න right එතනින් තප්පරයක් ඉන්න මුරපදයක් භාවිතා කිරීම පරිගණක ගිණුමට හෝ පැතුරුම් පතට ඒ දෙකම කරන්න පුළුවන්. එතකොට අනවසරයෙන් පුද්ගලයෙක් අපේ ෆයිල් එකක් රිෆර් කරනවා නම් අපිට ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාලා තියන්න පුළුවන්. නැත්නම් පරිගණකයට පාස්වර්ඩ් එකක් දාලා තියන්න පුළුවන්. ඊළඟ B පාර්ට් එකේ අහලා තියෙන්නේ ලයිසන්ස් පැතුරුම් පතක්. ඒ කියන්නේ ප්‍රශ්නෙම අරගන්න තම පරිගණකයේ සඳහා වාණිජමය පැතුරුම් පත් මෘදුකාංගයක්. ඒ කියන්නේ සල්ලි දීලා මිලදී ගන්න ඕන එකක්. මිලදී ගැනීමට පුද්ගලයෙකුට වත්කමක් නැත්නම් ඔහුට නිතර පැතුරුම් පත් මෘදුකාංග භාවිතය අවශ්‍යයි. එහෙත් ඒ සඳහා නිතර ICT සේවා මධ්‍යස්ථානයකට යෑමට කරදර වීමද මුදල් ගෙවීමට ඔහුට රිසි නොවේ. ඔහුගේ පැතුරුම් පත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔහුට කළ හැකි එක දෙයක්. ඔප්ෂන් දෙකක් තියෙනවා නේද? එකක් free and open source spreadsheet software එකක් පාවිච්චි කරන්න පුළුවන්. මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒක free නිසා. එහෙම නැත්නම් cloud computing service එකක් පාවිච්චි කරන්න ඕනේ නේද? cloud software එකක් පාවිච්චි කරන්න ඕනේ Google Sheets වගේ. ඔය දෙකෙන් එකක් අරගන්න පුළුවන්. right ඒ කියන්නේ එක හේතුවක් තමයි ඔයාලට ලියන්න තියෙන්නේ. LMS එකකින් ලබා ගන්න පුළුවන් වාසි ශිෂ්‍යයෙකුට අහලා තියෙනවා. එතකොට අධ්‍යයන සටහන් අතිරේක අධ්‍යයන ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ප්‍රතිපෝෂණ සහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගුරුවරුන්ගේ assignment tutorial submission කරන්න පුළුවන් මාර්ගගත ප්‍රශ්නාවලිය සඳහා සහභාගී වෙන්න පුළුවන් සාකච්ඡා සංවාද මණ්ඩප තියන්න පුළුවන් සිසුන් සමග සංනිවේදනය කරගන්න පුළුවන් දැන්වීම් ලබා ගන්න පුළුවන් ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳලා ඉගෙන ගන්න පුළුවන් right ඔය කියන ඕනෑම එක හේතුවක් තිබ්බොත් ඒකට එක ලකුණ ගන්න දීලා තියෙනවා D part එකේ අහලා තියෙනවා a student wants to include in his essay අපි සිංහල එක බලමු වෙබ් අඩවියකින් සන්දාර කොටසක් තම රචනයකට ලිඛිත දෑ සොරකමකින් තොරව ශිෂ්‍යයෙකුට ඇතුළත් කර හැකි ආකාරය ලියා දක්වන්න. ඔව් එයාට පුළුවන් රෙෆරන්ස් එක පාවිච්චි කරන්න. මේක ලබාගත් වෙබ් පිටුව එහෙම නැත්නම් වෙබ් අඩවිය සඳහන් කිරීමක් කරන්න පුළුවන් නැත්නම් ඒක ලියලා තියෙන එඩිටර්ගේ ඒ පුද්ගලයාගේ නම් සඳහන් කරන්න පුළුවන් right ඊළඟට ඔය පෙරලි කොමා භාවිතය එතකොට උද්දෘත කොමා භාවිතය සහ පුද්ගලයාගේ තොරතුරු ලබා දෙන්න පුළුවන් අපි කොහෙන්ද මේ සම්පත් අරගත්තේ කියලා රෙෆරන්ස් ලිස්ට් එකක් නැත්නම් සෝස් ලිස්ට් එකක් දෙන්න පුළුවන් කර්තෘගේ නිසි අවසරය ලබා ගැනීම සහ එය සඳහන් කිරීම කියන දේ කරන්න පුළුවන් ඔය කියන ඒවා කරන්න පුළුවන් මේකට විකල්ප ලියපු දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ මගෙන් අහන්න පුතේ part E එකේ කතා කරලා තියෙනවා a manager in a Colombo office ඒකත් පොඩ්ඩක් විස්තරාත්මක තියෙනවා කොළඹ කාර්යාලයක සිටින කළමනාකරුවෙකුට යාපනය හා මාතර කාර්යාලවල සිටින කළමනාකරුවන් සමග වීඩියෝ සම්මන්ත්‍රණයක් අවශ්‍යයි මෙම පහසුකම් භාවිත කිරීම සඳහා එම ස්ථානවල තිබිය යුතු අවශ්‍යතා ලියා ගන්න. ඔව්. වීඩියෝ කොන්ෆරන්ස් එකක් කරනවා නම් දැන් අපි දන්නව මොනවද උමනා කියලා නේද? අපිට පරිගණකයක් හෝ වීඩියෝ කොන්ෆරන්ස් එකක් සිදු කළ හැකි උපාංගයක් අවශ්‍යයි ඩිවයිස් එකක්. ඊළඟ අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍යයි. right? ඊළඟට දෘඩාංග පැත්තෙන් ගත්තොත් වෙබ්කෑම් එකක්, මයික් එකක්, right? සහ ඒකට දාලා මෘදුකාංග අවශ්‍යයි. ඔය කියන දේවල් ඔයගලන්ට කියන්න පුළුවන්. right? ඒතර මල්ටිමීඩියා කම්පියුටර් නැත්නම් ලැප්ටොප් නැත්නම් මොනවාද? සහ සංනිවේදන මෘදුකාංග සහ අන්තර්ජාලය කියන දේවල්. ඔය කැමැති විදිහකට ඔක කියලා තියෙනවා නම් සඳහන් වෙන්න ඕනේ කම්පියුටර් ලයික් ඩිවයිස් එකක් වෙන්න ඕනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊළඟට මොනවාද? මල්ටිමීඩියා සර්විසස්. කියන්නේ මයික් එකක්
webcam එකක් තියෙන්න ඕන. right නැත්නම් කැමරාවක්. ඒ ටික තියෙනවා නම් එක ලකුණක් ගන්න එන්න පුළුවන්. right එකෙම හතරවෙනි කොටසෙන් අහලා තියෙනවා නාභියක් පරිගණක 3ක් හා මුද්‍රකයක් තරුස් පළකයේ ආකාරයට සම්බන්ධ කර පරිගණක ජාලයක් සැකීමට කාර්යාලයට අවශ්‍ය නම් කරන ලද කොටු උපාංග සඳහා දක්වමින් ඉහත කාර්යාලය ජාල පළකයේ රූප සටහනකින් ඇඳ දක්වන්නේ. ඉතින් හරිම ලේසි නේද? ඒක තියෙන්නේ නේද? සේවාදායකයේ ඒ පරිගණකයේ B පරිගණකයේ තියෙනවා නේද? එතකොට අපිට නාභියක් අරගන්න පුළුවන් මෙතනට. අපිට මේක මෙහෙම වටේම සම්බන්ධ කරන්න කියලා නීතියක් නැහැ. අපිට පුළුවන් මේ විදිහට අඳින්න. මෙතනට සේවාදායකයේ මෙතනට A පරිගණකය මෙතන B පරිගණකය ඊළඟට මුද්‍රකයක් ඕන කියලා තියෙනවානේ. මෙයා මුද්‍රකය. right එතකොට මේ රේඛාව ඕන වෙන්නේ ඕක ඔය විදිහට ඇඳලා තියෙනවා නම් ඒ කියන්නේ central device එක මැද්ද තියෙන්න ඕනේ. නාභිය මැද්ද තියෙන්න ඕනේ. එයාට හැම පැත්තකින්ම එක්කෙනෙක් සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. කොහෙන් හරි පැත්තකින් එක්කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඕක ඇඳලා තියෙනවා නම් ලකුණු කීයද? එකක් හම්බ වෙනවා. right so ඒ විදිහට දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ කරපු දිසිනි කරානේ. ඔව් 10න් කීයද කියලා දාගන්න පුතේ. මට ලකුණුත් කියන්න 10න් කීයද කියලා. right දිසිනි හොඳයි. නමුත් ලකුණු ටිකක් අඩු වෙලා තියෙනවානේ භාගයක්ම වගේ. පොඩ්ඩක් පරිස්සමෙන් උත්තර ලියනකොට දැන් මේ වගේ විස්තර කරන ප්‍රශ්නයකට උත්තර ලියන්න යනකොට අපිට ඔය වගේ අවදානමක් තියෙනවා. ඒක නිසා ඔයා ඒක කිරලා මන්න අරගන්න ඕනේ. දැන් ඔයිට වැඩිය Excel ප්‍රශ්නයක්, database ප්‍රශ්නයක්, HTML ප්‍රශ්නෙට ලකුණු ගන්න පුළුවන් අපිට හරියටම කොන්ක්‍රීට් උත්තර දෙන්න පුළුවන් නිසා. විස්තර කරන ඒවාට අපෙන් ලකුණු අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක ගැන පරිස්සමෙන් වැඩ කරන්න. මට පුතේ අද 4:00 නතර කරන්න වෙනවා. මම 2ට පටන් අරන් 4ට කරන්න ඕන එක තමයි 3ට පටන් අරන් අපි 4:00 වෙනකන් ගියේ. ඊළඟ දවසේ අපි මේක කතා බහ කරලා ඉවර කරගමු. කොහොමද තව විභාගයට සති දෙකක් විතර වගේනේ තියෙන්නේ. right ඒ සති දෙකේ අපි තියෙන දේවල් ටික ක්ලියර් කරගමු. ඒතර මේක මේ 2019 පේපර් එක අවසන්ට කරන්න ඊට තිබ්බේ ඒකයි. දැන් අඩුපාඩු දේවල් ටික බලා ගන්න. ආයෙසරයක් පේපර් එක go through කරන්න විශේෂයෙන්ම 2019 පේපර් එක. අනිත් පේපර්ස් වලට වඩා ටිකක් ඒ කියන්නේ වෙනස් ශෛලියක් තියෙන්නේ. ওই විදිහම තමයි ඕගලන්ට 2020 එන්නේ. ඒක නිසා මේව කරගෙන සෙටල් කරගෙන කරන්න. ලබන සතිය අපි සාමාන්‍ය වෙලාවට හම්බෙමු. right දෙකට එකතු වෙමු. යාළුවෝ ඉන්නවා නම් පණිවිඩය දෙන්න. 2019 පේපර් එක කතා කරගෙන යන්න එන්න කියලා මුදල් ගෙවීමක් අවශ්‍ය නැහැනේ. ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. right නැන පෙතට කියලා සහභාගී වෙන්න කියන්නේ. right හරි පුතේ එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. thank you very much. ඒතර අද පැය භාගයක් අඩුවෙන් ක්ලාස් එක කරලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ මේ දේවල් ටික මැනේජ් කරගන්න බලමු. right හරි right okay thank you very much. ඊළඟ දවසේ අපි ඊළඟ ටික කතා බහ කරනවා. හරි okay